ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සදී පැහැදී සූදානම් වෙන්නේ ධම්ම නදී තිත්ත උතුම් ධර්ම දේශනා මාලාවේ තවත් එක දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන සත්පුරුෂ දායක පින්වත් පිරිස උතුම් ධර්ම දානමය පින්කම සම්පූර්ණ කරගන්නවා. ඒ අයට එවන් උතුම් මහ පින්කමක් සිද්ධ කරගන්න මේ උතුම් වැඩසටහන සංවිධානය කරන දේශප්‍රිය මැතිතුමා ප්‍රියංකා මැතිණිය ඇතුළු පවුලේ අය ඒ උතුම් ධර්ම දානමය පින්කමම සම්පූර්ණ කරගන්නවා. මේ රැස් වෙලා ඉන්න අනික් සියලු දෙනාම ධර්ම ශ්‍රවණය කරලා උතුම් ධර්ම ශ්‍රවණානිසංසය අත්පත් කරගන්නවා. හැම කෙනෙකුටම ඒ ලබා ගන්න උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධම්ම දායාද සූත්‍ර දේශනාවේ 8 වෙනි ධර්ම දේශනාව. අපි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනේ මේ ශාසනයේ අපේ භාග්‍යතුන් වහන්සේ උගන්වා වදාළ විදර්ශනා භාවනාව කිවි මොකක්ද කියන කාරණාව කෙටියෙන් සිහිපත් කරලා. එහෙනම් මේ ශාසනයේ නිවන් දකින්න ඉගැන්වුවේ හිත ඉඳලා නෙමෙයි බලාගෙන ඉඳලා කියන කාරණාවයි අපි සාකච්ඡා කරමින් හිටියේ. පිළිතුරේ මම කියන්න හැදුවේ මේ ලෝකේ හිතලා නිවන් දකින්න පුළුවන් නම්
මේ ලෝකේ අපිට හිතා ගන්න බැරි තරම් මහා බුද්ධියක් තියන අය හිටියා. අදත් ඉන්නවා. එහෙම අයට අපිට කලින් රහත් වෙන්න තිබුණා. නමුත් අපිට හිතා ගන්න බැරි තරම් ඥාන ශක්තියක් තිබිලත් ඒයට රහත් වෙන්න නම් බැරි වුණා. අඩුම තරමේ තිසරණේවත් නැතුව මැරිලා යනවා. ඔය ඇමරිකාව කියන රටේ ඉඳලා තියෙන හියුමන් ගූගල් කියන කෙනා සඳහන් කරනවා ග්‍රන්ථ 12000ක් කටපාඩම් කියලා. පොතක් කියවන්න ගත්තාම දැන් අපි S2 කැරලා පොත පිටුව පෙරලලා බලහම පිටු දෙකක් පේනවා අපිට. අපි මේ පිටුව කියවලා තමයි අනිත් පිටුව කියවන්නේ. නමුත් හියුමන් ගූගල් එහෙම නෙමෙයි පොත් කියවන්නේ. එක ඇහැකින් මේ පිටුව කියවනවා අනිත් ඇහෙන් අනිත් පිටුව කියවනවා. පිටු දෙක ඉවර කරාම එයා අර්ථය එකතු කරගන්නවා. එහෙම දක්ෂයි. ඒ වුණාට ඉතින් රහත් වෙන්න බැරි වුණා. තවත් ඒ වගේ හිටපු කෙනෙක් තමයි මේ ජෙනියට් ඇඩම් කියලා කියන්නේ. ලෝකේ ඉගෙන ගන්න අමාරුමයි කියන භාෂාව. ඔය අයිස්ලාන්තික භාෂාව. ඉගෙන ගන්න අමාරුම භාෂාව කියලා කියන්නේ ඒක. නමුත් ඒ තරම් අමාරු භාෂාව මෙයා දවස් කීපයකින් ඉගෙන ගන්නවා. සඳහන් කරලා තියෙනවා ඒ උගන්වපු ගුරුවරයා මොහු හඳුන්වලා තින්නේ මිනිස්සෙක් නෙමෙයි කියලාලු. මේ තරම් අමාරු භාෂාවක් දවස් කීපකින් ඉගෙන ගත්ත නිසා. අමනුෂ්‍යෙක් කියලා තියෙනවා. එහෙම දක්ෂයෝ ලෝකෙ ඉඳලා තියෙනවා. නමුත් ඒ කාටවත් රහත් වෙන්න තිය තිසරණේවත් නැහැ. එහෙම හිතලා රහත් වෙන්න පුළුවන් නම් මේ අයට රහත් වෙන්න පුළුවන් අපිට ඉස්සරලා. නමුත් බැරි වුණා. ඒකයි සඳහන් කළේ මේ ශාසනයේ මේ අති උතුම් අරහත්වේ. ඒ උතුම් නිවන කවදාවත් හිතා ඉඳලා නම් ලැබෙන්නේ නැහැ. ඒක බලාගෙන ඉඳලම තමයි ලබන්න තියෙන්නේ. ඒ නිසායි සඳහන් කළේ මේ චින්තාමය ඥානයකින් කවදාවත් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ කියලා. චින්තාමය ඥාණයෙන් ඒක කරන්න බෑ. භාවනාමය ඥානය විදර්ශනාව තුළින් දියුණු කරගන්න ඕනේ. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ටතම සොයා ගැනීම පිළිබඳව අපිට තවම තේරෙන්නේ නැහැ. බලාගෙන ඉඳලා නිවන් දකින්න. ඒකනේ අපිට තේරෙන්නේ නැත්තේ. බලාගෙන ඉඳලා කොහොමද නිවන් දකින්නේ? ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ ඥානයේ තියෙන විශිෂ්ට බව. නිවන් දකින්න හැටි හොයාගත්තේ බලාගෙන ඉඳලා. ඒක කොහොමද කියන කාරණාව තව හරි ගැඹුරට සාකච්ඡා කරන්න තියෙන කරුණ. අපේ බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න ඉගැන්වුවේ බලාගෙන ඉඳලමයි කියලා කාරණාව සඳහන් කරාම විදර්ශනා හෙවත් විපස්සනා කියලා සඳහන් කළේ ඒකට. විශේෂයෙන් බලාගෙන ඉන්නවා. මොකක් දිහාද කොහොමද කියන කාරණාව කෙටියෙන් සිහිපත් කළොත් වර්තමානයේ තියෙන ධර්මතාවයේ දිහා බලාගෙන ඉන්නවා නම් හිතන්නේ නැතුව ඒක තමයි ඒ නිවන සාක්ෂාත් කරන ක්‍රමය, රහත් වෙන ක්‍රමය. වර්තමානයේ තියෙන ධර්මතාවයේ දිහා හිතන්නේ නැතුව බලාගෙන ඉන්නවා. ඉතින් අපිට භාවනාව කරන්නම බැරි අපි හැම වෙලාවෙම හිතනවා. අපේ හිත වේගෙන් එහාට මෙහාට මේ එක එක දේවල් හිත දුවනවා. නමුත් අරමුණ දිහා හිතන්නේ නැතුව බලාගෙන ඉන්න එකටයි විදර්ශනා කියලා කිව්වේ. ආනාපාන සතිය පැහැදිලි කරනකොට දේශනා කළේ තමන්ගේ අරමුණ ඉස්සරලා හොයාගන්න. ඒකට දවස් කීපයක් යයි. එකපාර හොයන්න බැරි වෙයි. සමහර සඳහන් කළා දිගුණ 6ක් තියෙන කෙනෙකුගේ නහය මුල ඊටාම සියුම් තැනක තමන්ට අරමුණ හම්බ වෙනවා. විශේෂයෙන් ආස්වාස ප්‍රාස්වාස වාතයේ ගැටෙන තැනක් හම්බ වෙනවා. ඒක දැන් මෙහෙම හුස්ම ගත්තට අපිට තේරෙන්නේ නැහැ. ඒක විශේෂයෙන් බලාගෙන ඉන්න ඕනේ. නහය කොටයි නම් බොහෝ දෙනාගේ උඩුතොලේ අග හරිය තමයි ওই අරමුණ හම්බ වෙනවා කියලා සඳහන් කරන්නේ.
කෙසේ හෝ තමන්ගේ නිමිත්ත හොයාගත්තට පස්සේ දොරටුපාලයෙක් වගේ වෙන්න කියලා දේශනා කළේ. ඇයි දොරටුපාලයෙක් වගේ වෙනවා කියලා කිව්වේ? දොරටුපාලයාගේ කාර්යය තමයි දොරටුව ඉස්සරහින් පාර යන අය පරීක්ෂා කරන්නෙත් නැහැ. එයාට කොහොමත් දොරෙන් ඇතුළට ගියපු අය පරීක්ෂා කරන්න ඕනේ නැහැ. අපිත් දැන් ওই සමහර තැන් වලට හොරෙන් යනවනේ. ටිකට් එකක් අරගෙන යන්න ඕනේ තැන් වලට එක්ක පිරිස අතරේ මැදි වෙලා හරි කොහොම හරි ඇතුළට හොරෙන් රිංගනවා. මොකද හොරෙන් රිංගුවාට පස්සේ අය ටිකට් එක බලන්නේ මේ ඇතුළට ගිහිල්ලානේ. දොරෙන් ඇවිල්ලා තියෙන හින්දා අය හොයන්නේ නැහැ. ආන් ඒ වගේ දොරටුපාලට ඉස්සරහින් පාර යන අය බලන්න ඕනෙත් නැහැ. ඇතුලේ ඉන්න අය බලන්න ඕනෙත් නැහැ. එයා හැම වෙලාවෙම පරීක්ෂණයට ලක් කරන්නේ එයා ඉන්න තැනින් ඇතුළට යන අය සහ එළියට යන අය. අය පිටපැත්තේ ඇතුලේ ඉන්න අය බලන්නේ නැහැ. ආන් ඒ වාගේ වෙන්න කියලා දේශනා කළේ මේ ආස්වාස ප්‍රාස්වාස කරනකොට තමන්ගේ ආස්වාස නිමිත්තේ ගැටෙන තැන හොඳට බලන්න. ප්‍රාස්වාස කරනකොටත් ගැටෙන තැන බලන්න. එහෙනම් හුලං රැල්ලත් එක්ක ඇතුළට යන්නෙත් නැහැ. හුලං රැල්ලත් එක්ක එළියට යන්නෙත් නැහැ. නිමිත්ත දිහාම බලාගෙන ඉන්නවා. එතකොට ඇතුළට යන වාතයත් එළියට යන වාතයත් හොඳට දැනෙනවා. ආන්ගේ අරමුණ දිහා බලාගෙන ඉඳලා තමයි භාවනාව සාර්ථක කරගන්නේ. අරමුණ ගැන හිත ඉන්න පටන් ගත්තොත් එතන භාවනාවක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා වර්තමානයේ ඇතිවෙන ධර්මතාවයේ දිහා බලාගෙන ඉන්නවා නම් හිතන්නේ නැතුව ඥානයේ වැඩෙන ක්‍රමයක් තියෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ අරමුණ දිහා බලාගෙන ඉන්නකොට ඥානය වැඩෙන වෙනම ක්‍රමයක් තියෙනවා. ඒ ඔස්සේ තමයි ඉදිරියට ගමන් කරන්නේ. අන්න ඒ ක්‍රමයට තමයි විදර්ශනා කියලා කියන්නේ. ඥානෙ වැඩෙන ඒ ක්‍රමයට තමයි විදර්ශනා භාවනාව කියලා කියන්නේ. හිතන එකට කියන්නේ සමත භාවනාව කියලා. එහෙමනම් පින්නතුනි අපි අද හුඟක් වෙලාවල දකින්නේ භාවනා කරනවා කියලා හිතාගෙන ඇස් දෙක පියාගෙන යම් කාරණාවක් ගැන හිත ඉන්නවා. පැය ගානක් නෙමේ අවුරුදු ගානක් හිත ඉඳලා නැගිට්ටත් ඵලයක් නැහැ. අවුරුදු ගානක් කළා මිසක් කිසි ප්‍රයෝජනයක් ලැබිලා නැහැ. ඒකයි ඵල හම්බෙනව අඩු. මෛත්‍රී භාවනාව ගැන කීවත් එහෙමම තමයි. බුද්ධානුස්සතිය ගැන කීවත් එහෙමම තමයි. ඒවන සමත ක්‍රම මෛත්‍රී භාවනාව එහෙම. නමුත් අපි හරියට භාවනාව ප්‍රගුණ කරන්නේ නැනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එක අරමුණක් අරගෙන හිත වඩන්න කියලා. මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා, මම දුකින් මිදෙම්වා. මෛත්‍රී භාවනාව පිළිබඳව කරුණු ලියලා තියෙන පොතක් අරගෙන බලහම මේ වාගේ කරුණු 4ක් තියෙනවා. 4ක් 5ක් තියෙනවා. නමුත් එතන එහෙම ලියලා තිබුණට මේ ඔක්කොම අපිට ගන්න නෙමෙයි ලියලා තියෙන්නේ. මේ ඔක්කොම ගන්න තරම් අපිට ඥාන ශක්තියක් නැහැ. එහෙම කරන්න පුළුවන් අයත් ලෝකේ ඇති. නමුත් ඒක අතිශයින්ම කලාතුරකින් කෙනෙකුට පුළුවන්. මේ 4ක් පෙන්නලා තියෙන්නේ අපිට මේ 4න් එකක් ගන්න කියලා. 4ම ගන්න කියලා නෙමෙයි එකක් ගන්න. තමන්ගේ චරිතයට ගැලපෙන එක. මට හුඟක් තරහ යන කෙනෙක් නම් මම අවෛරී වෙම්වා කියලා වඩන එක වටිනවා. ඒක කොච්චරක් වඩන්න කියනවාද? ධ්‍යාන මට්ටම දක්වාම වඩන්න කියනවා. නමුත් අපි විනාඩි 5ක් 10ක් මෛත්‍රී වඩනකොට සියලු සත්වයන්ටම මෛත්‍රී වඩලා ඉවරයි. සියලු සත්වයෝ සුවපත් වේවා කියන තැනට යනකම් ගිහිල්ලා. ඊට පස්සේ වාඩි වෙලා ඉන්නකොට මේ හැකරැල්ලෙක් වේවා, ගෙම්බෙක් වේවා, එතන ගරුඩෙක් වේවා අපේ ළඟින් ගියොත් එහෙම ගෙම්බෙක් ඇඟට පැන්නත් පුදුම බයක් තියෙනවා. කෑ ගහනවා. මේ බාලයි නෙමෙයි වැඩි හිටියෝ.
හැකරල්ලෙක් ඇඟේ යනවා දැක්කොත් කෑ ගහනවා. පත්තේක් ඇඟින් යනවා දැක්කොත් නැගිටලා දුවනවා. එතකොට අර සියලු සත්වයෝ සුවපත් වේවා කියන තැන ඒ සියලු සත්වයන් අතරට අර පත්තේය අයිති නැද්ද? අයිති නම් ඒ පත්තේයට බය වෙන්න බෑනේ. හරියට එහෙනම් ඒ පත්තේය ඔය සියලු සත්වයෝ අතර නෑ. අර ගෙම්බා ඒ සියලු සත්වයෝ අතර නැති වෙන්න ඕනේ. සියලු සත්වයෝ මෛත්‍රී වේවා සුවපත් වේවා කියලා වඩන්න පුළුවන් නම් තමන් ගාව චුට්ටක් දුරින් තියෙනවා මලක්. ඒ මල තිබ්බා කියලා මට කිසිම බයක් එන්නේ නැහනේ. මගේ පාඩුවේ මම කෑම කනවා නම් කෑම කනවා, පාඩම් කරනවා නම් පාඩම් කරනවා, රෙදි මහනවා නම් රෙදි මහනවා. මම මේ වැඩේ කරනවා. පැත්තක මලක් තියෙනවා. පැත්තක ණයෙක් ඉන්නවා. ණයා ඉන්නකොටත් අර මලක් තියෙනකොට මම මගේ වැඩ ටික කරගෙන ගියා වගේ එක දිගට වැඩ ටික කරන්න පුළුවන් නම් එයා සියලු සත්‍යයන්ට මෛත්‍රී කරලා තියෙන කෙනෙක්. නැත්නම් ණයා දැක්කම ඉන්න තැනින් නැගිටලා යනවා නම් තාම මෛත්‍රී වැඩිලත් නැහැ. අර සියලු සත්‍යය අතර ඒ ණයා එහෙනම් ඉඳලත් නැහැ. කොටියෙක් හිටියත් සිංහෙක් හිටියත් මගේ වැඩේ බය නැතුව කරන්න පුළුවන් කියලා කියන්නේ මා තුළ මෛත්‍රී වැඩිලා කියන එකයි. අන්න ඒ නිසා දේශනා කළේ එක අරමුණක් අරගෙන ඒක ධ්‍යාන මට්ටම දක්වාම වඩන්න කියලා. බුද්ධානුස්සතියත් එහෙමයි. ස්වාමීනි කියලා භාග්‍යතුන් වහන්සේට ආමන්ත්‍රණය කරලා මෙසේද වන නිසා ඔබ වහන්සේ අරහං නම් වනසේක. ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක. පින්නතරි එහෙම කීවත් ලොකු ආනිසංසයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ගුණනි කියන්නේ. ඒ හින්දා ආනිසංසයක් තියෙනවා. හැබැයි මේ අරහං ගුණය භාවනාවක් හැටියට වඩනව නම් ඒකින් එක කරුණක් අරගෙන ගැඹුරට ඒ කාරණාව මෙනෙහි කරන්න ඕනේ. මෙන්න මේ නිසා භාග්‍යතුන් වහන්සේ අරහං කියලා ගත්තාම ඒ කොහොමද කියන කාරණාව ගැඹුරට බුදුරජාණන් වහන්සේ එතෙන්ට ආපු හැටි හිතාගෙන යනකොට තමයි අපිට භාග්‍යතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදින්න පටන් ගන්නේ. නැත්තම් වචන ටිකක් කියව හිටියා කියලා ශ්‍රද්ධාව වැඩි වෙන්නේ නැහැ. ඒ ගුණය ගැන මනවින් අවබෝධ කරගෙන ප්‍රගුණ කරන්න ඕනේ. බුදුගුණ භාවනාව හරි සංකීර්ණයි. ලේසි වගේ පෙනුනට හරි සංකීර්ණයි. මොකද වඩන්න හොඳට බුදු ගුණ දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේක මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ. එතකොටයි හිත ශ්‍රද්ධාවෙන් පිරෙන්නේ. අන්න ඒ නිසා මේ භාවනාව වැඩෙන වෙනම ක්‍රමයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මෙන්න මේ ක්‍රමයෙන් මේවා දියුණු වෙනවා මිසක් නැතුව මේ විදිහට මේවා දියුණු වෙන්නේ නැහැ කියලා. ආනාපාන සති භාවනාව වගේ නම් බුදුරජාණන් වහන්සේ ඉවර කරපු තැන භාවනාව වඩලා ඉවර කරපු තැන බෝධි මූලයේ වාඩි වෙලා පිටකයේ මට කතාවෙම සඳහන් කරනවා මුලින්ම මෛත්‍රී කර්මස්ථානයේ තමයි සමවදින්නේ. ප්‍රමාණිකූලව වඩාගෙන ගිහිල්ලා අන්තිමට ආනාපාන සතියට එනවා. ආනාපාන සතියෙන් ඉවර කරනවා. ඒක භාග්‍යතුන් වහන්සේ ඉවර කරපු තැන ආනාපාන සතිය. භාග්‍යතුන් වහන්සේ අවසන් කරපු තැන අපි පටන් ගන්න තැන බවට පත් කරගන්නවා නම් බෝසතාණන් වහන්සේට වඩා ලොකු හැකියාවක් අපිට තියෙන්න ඕනේ. උන්වහන්සේ අවසන් කරපු අන්තිම තැන අපේ පළවෙනි තැන වෙනවනම් අපිට ඊට වඩා ලොකු හැකියාවක් තියෙන්න එපයි. එහෙනම් එතෙන්ට යන්න කලින් දියුණු කරගන්න දේවල් අපි ගාව හුඟ තියෙන්න ඕනේ. සුතමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන. අහලා දැනගන්න ඕනේ. හිතලා දැනගන්න ඕනේ. ඊට පස්සේ භාවනාවෙන් ඒක ප්‍රගුණ කරනවා. එහෙම සඳහන් කළේ මෛත්‍රී භාවනාව වඩන්න ගියත් අපි ඉස්සරලා පුරුදු වෙන්න ඕනේ එදිනෙදා දවසේ කටයුතු කරනකොට ඒකට අවශ්‍ය පසුබිම හදන හැටි. යමෙක් මේ එක කාරණාවක් හරියට ප්‍රගුණ කළොත්
ඔහු තුල මනා ලස්සන චරිත ගුණයක් තියෙන්නේ. මොකද මෛත්‍රී භාවනාව කරනවා නම් කවදාවත්ම බොරු කියන්න බෑනේ. බොරු කියන්නේ මෛත්‍රී ගුණයක් නැති හින්දානේ. කේලම් කියන්නේ මෛත්‍රී ගුණයක් නැති හින්දානේ. මෛත්‍රියක් තියෙනවා නම් කේලම් කියන්න බෑනේ කාටවත්. අන්න ඒ වාගේ මෛත්‍රී ගුණයක් දිනු කරනවා නම් යම් පුජ්‍යලයකට ඇති තැනත් නැති තැනත් එකම විදිහට කතා කරන්න ඕනේ. නමුත් සාමාන්‍ය අපි ගාව එහෙම නෑනේ. ළඟ ඉන්නකොට අයියේ කියනවා මල්ලියේ කියනවා නොඑක් දේවල් කියලා කතා කරනවා. නමුත් නැතිකොට නම කියලා කතා කරනවා. ඔය ඇතුලේ පොඩි වෙනසක් තියෙනවා. ඉන්නකොටත් මල්ලි නම් නැති තැනත් මල්ලි නම් ඒක එක වගේමයි. ඉන්න කෙනෙකුට අපේ කියන කෑල්ලත් එකතු කරලා කතා කරනවා නැති තැන නිකම්ම නම කියනවා. ඒ හැම තැනකම වෙනසක් තියෙනවා. හරියට මෛත්‍රී ගුණයක් තියෙනවා නම් ඇති තැනත් නැති තැනත් කතා කරන විදිහ එක වගේම තමයි. හැසිරෙන විදිහ එක වගේම තමයි. නමුත් සාමාන්‍ය මිනිස්සු ළඟ චරිත ගුණ හුඟක් තියෙනවා. අපි ගාව චරිත ගොඩක් ක්‍රියාත්මකයි. ගුරුවරයා ඉන්න තැන එක විදිහක, ස්වාමීන් වහන්සේ ඉන්න තැන තව විදිහක, තව ප්‍රභූවරයෙක් ඉන්න තැන තවත් විදිහක, බාලා ඉන්නකොට තවත් විදිහක, ගෙදර අය ඉන්න තැන තවත් විදිහක, දායකයෝ ඉන්න තැන තවත් විදිහක. මේ වාගේ හැසිරෙන්න ගත්තාම අපි තුලම චරිත ගොඩක්. ඉතින් මේ චරිත ගොඩක් උස්සගෙන ගිහිල්ලා අපිට මේ භාවනාව දියුණු කරන්න අමාරුයි. කතා කරනවාද යම් විදිහක්, ප්‍රායෝගික වෙන්නත් ඕනේ ඒ විදිහට, ප්‍රායෝගිකද යම් විදිහක්, කතා කරන්නත් ඕනේ ඒ විදිහට. මම වගේම වෙලා මම එක පුද්ගලයෙක් එක චරිතයක් වාගේ වෙන්න උත්සාහ කරුවොත් මං හිතන්නේ ওই කාරණාව දියුණු කරගන්න හරි පහසුයි. එහෙමනම් අපි එවන් තැනකට යන්න ඉස්සරලා ජීවිතේ පුරුදු කළ යුතු, දියුණු කළ යුතු හුඟක් කරුණු තියෙන බව දැනගෙන ඒ ටික දියුණු කරගෙන ප්‍රගුණ කරගෙන අතින්ට ගියොත් හරි පහසුයි එතනින් එහාට යන්න තියෙන ගමන සම්පූර්ණ කරන්න. ඊළඟට පින්නතුනි, මේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාළ උතුම් ධර්ම මාර්ගය සම්පූර්ණ කරන්න කටයුතු කරන යම් කෙනෙක් චින්තාමය වශයෙන් විතරක් කරලා තියෙනවා නම් ඒ තුල අපේ හිත වැඩිලා නැහැ. චින්තාමය වශයෙන් විතර නම් හිත වැඩිලා නැහැ. භාවනාමය වශයෙන් කරන්න උත්සාහ කළා නම් හිත මොහොතින් මොහොත වැඩෙන්න පටන් ගන්න තියෙනවා. ඊළඟට පින්නතන මෙතන සඳහන් කළා ආනාපාන සතිය පිළිබඳව තවත් කරුණක්. අපේ බුදුරජාණන් වහන්සේ මේ භාවනාව ගැන දීර්ඝව කරුණු දක්වපු තැන් අපි විශේෂයෙන් අධ්‍යයනය කරලා දැනගන්න ඕනේ කියලා. එහෙම භාවනාවල් වඩනකොට භාග්‍යතුන් වහන්සේ ඒ භාවනාව ගැන දීර්ඝව විස්තර කරපු තැන් තියෙනවා. සමහර තැන්වල කෙනෙක් අහපු ප්‍රශ්නයකට අදාළව කෙටියෙන් උත්තර දීපු තැන් තියෙනවා. ඒ කෙටියෙන් උත්තර දීපු තැනක් අරගෙන අපිට භාවනාව දියුණු කරන්න කටයුතු කරන්න බැරුව යනවා. මොකද ඒක කෙටියෙන් දේශනා කරලා තියෙන්නේ. කිව යුතු හුඟක් දේවල් එක වචනෙන් දෙකකින් කියලා තියෙන එක අපිට තේරෙන්නේ නැහැ. ඉතින් හැම වෙලාවෙම මේ සම්බන්ධයෙන් කරුණු හොයනකොට දීර්ඝව කරුණු දක්වලා තියෙන තැන් විශේෂයෙන් හොයලා ඒ කාරණාවල් දියුණු කරන්න ඕනේ. ඊළඟට පින්නතුනි, අපි සමහර වෙලාවට අහනවා සමහර අය භාවනා කරලා මෙහෙම වුණා මෙහෙම දැක්කා. ඒ වගේ නොඑක් කරුණු සඳහන් කරන තැනුත් තියෙනවා. නමුත් පින්නතුනි, එහෙම දේවල් සමහරලාට ඒ කියන සමහර දේවල් මේ ශාසනයේ ගණන් ගන්නවත් නැති දේවල්. හරියටම නියම විදිහට භාවනාව වැඩිලා භාවනාව වැඩුණු කෙනෙක් කියන කතා නෙමෙයි ඒ කියන්නේ. ඒ නිසායි මම සඳහන් කළේ ඒ සමහර දේවල් ශාසනයේ ගණන් ගන්නවත් නැති දේවල් කියලා. ඊළඟට පින්නතුනේ මේ නිප්පර්යාය ආමිෂයත් භාග්‍යතුන් වහන්සේම සතුයි කියන කාරණාව අපි කලින් අවස්ථා කීපයකමත් සිහිපත් කළා. ධම්මදායාද සූත්‍රයේ නැවතත් සඳහන් කරනවා මේ නිප්පර්යාය ආමිෂය භාග්‍යතුන් වහන්සේ සතුයි. භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ
අනුමත කරලා තියෙනවා මෙන්න මේ ආකාරයෙන් සිවුරු මේ විදිහට පිණ්ඩපාත මේ විදිහට සේනාසන මේ විදිහට බේසජ්‍ය මේ විදිහට කැපයි කියලා. ඒ භාග්‍යතුන් වහන්සේ අනුමත කරන ක්‍රමය මේ විදිහට කැපයි. කොයි විදිහටද මේ විදිහට කියන්නේ කියන කාරණාවත් අපි ටිකක් සිහිපත් කරමු. නැවතත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සාංගික බත, උද්දේශ බත, නිමන්තනික බත, සලාක බත මේ ආදී දේවලුත් මේ විදිහට සුදුසුයි කියලා. ඉතින් විශේෂයෙන් සඳහන් කරනවා පක්කිකං උපෝසතිකං පාටිපදිකං සංඝයාගෙන් හෝ සංඝයා උදෙසා දායක කාරකාදීන් භික්ෂූන්ට ලැබෙන බත සංඝයාගෙන් ලැබෙන බත දායක කාරකාදීන්ගෙන් ලැබෙන බත ඒ වගේම නියම කරලා දෙන බත ආරාධනා කරලා දෙන බත සීට්ටු ක්‍රමයට දෙන බත පොහොය දිනේ වගේම පෑලවිය දිනේ පිරිනමන බත මේ ආදි වශයෙන් සිව්පසේ විශේෂයෙන් පිණ්ඩපාත ලැබෙන ක්‍රම ගණනාවක් පැහැදිලි කරනවා පිළිගන්න කියලා. මේ විදිහට ලැබෙන පිණ්ඩපාතය කියලා අපි සඳහන් කළානේ. ඒකයි මෙතන සඳහන් කළේ සාංගික බත. සංඝයා සතු කරලා දෙන දානේ. ඊළඟට සඳහන් කළා උද්දේශ බත. උද්දේශ බත කියලා කියන්නේ දායක කාරකාදීන්ගෙන් ලැබෙන බත. නිමන්තනික බත ආරාධනා කරලා සමහරලාට ගෙවල් වලට වැඩමවගෙන ගිහිල්ලා දෙන්න දානේ. සලාක බත සීට්ටු ක්‍රමයට දන් දෙනවා කියලා කියන්නේ අපි විහාරස්ථානයේට මාසෙකට දවසක් අපිට දානි තියෙනවා. ඊළඟට ඊළඟ ගෙදරට එහෙම වාසිය අන්තිමට ආයෙ අපේ ගෙදරට එනවා. සීට්ටු ක්‍රමයට දෙන බත කියලා එහෙම සඳහන් කරනවා. පොහොය දිනේ වගේම පෑලවිය දවසේ හම්බ වෙන බත. මෙන්න මෙහෙම ලැබෙන දානි බාර ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා තමයි අපිට ඒක බාර ගන්න අයිතියක් තියෙන්නේ. මුලින්ම ශාසනයේ තිබුණේ පිණ්ඩපාතේ වඩින ක්‍රමය. පිණ්ඩපාතේ වැඩලා දානි හොයාගෙන වළඳන්න ඕනේ. ඊට පස්සේ තමයි වාග්යතුන් වහන්සේ මේ ක්‍රමය දේශනා කළේ. මෙන්න මේ ක්‍රමයට ලැබුණොත් ඒකත් පිළිගන්න කියලා. භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනාවක් නොකළා නම් භික්ෂුන් වහන්සේලා හැමදාම පිණ්ඩපාතේ වඩින්න ඕනේ. නමුත් දායකයෝ මේ විදිහට ආරාධනා කරලා බත් දෙනකොට සීට්ටු ක්‍රමයට දන් ගෙනල්ලා දෙනකොට ඒක සංඝයාටත් පහසුවක් තියෙනවා. නැත්නම් වැහි දවස, කුණාටු දවස, තද දූවිලි දවස, දැඩි හිරු රශ්මිය පතිත වෙන දවස මේ හැමදාමත් පිණ්ඩපාතේ වඩින්න වුණා නම් නොඑක අපහසුතාවක් තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කරපු නිසා දායකයෝ දානි හදාගෙන ඇවිල්ලා පිළිගන්වනවා. සංඝයාට ලොකු සැපයක් ඒක. සැපයක් ලාභයක්. එතකොට එහෙම පහසුවෙන් ඉඳගෙන වළඳන්න අවස්ථාව ලැබුණේ බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කරපු නිසානේ. නැත්තම් පිණ්ඩපාතේ වඩින්න මෙපෙයි. ආන් ඒකයි සඳහන් කළේ මේ නිෂ්පර්යාය ආමිෂය භාග්‍යතුන් වහන්සේටම අයිති. භාග්‍යතුන් වහන්සේ අවසර දුන්න හිඳයි මෙහෙම වළඳන්න ලැබුණේ. ඒකයි ඒ සඳහන් කළේ. ඊළඟට පින්නතුනි රජගහනුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ නිෂ්පර්යාය ආමිෂය අනුමත කළ නිසා ඒ ආමිෂයත් භාග්‍යතුන් වහන්සේටම අයිති කියලා දේශනා කළා. රජගහනුවරින් තමයි භාග්‍යතුන් වහන්සේ මේක අනුමත කරන්නේ. ඊළඟට චීවර, ප්‍රණීත චීවර, සුවදායක චීවර, ඒකයි ප්‍රණීත චීවර කියලා කියන්නේ. ඉස්සරලා කොහොමද අපි චීවර හදාගත්තේ? ශාසනීය සංඝයා මුල් කාලේ චීවර හදාගත්තේ අපි කියේ පාංශුකූලික චීවරය. කනත්තේ මිනි ඔතලා දාලා තිබුණ රෙදි කෑලි අරගෙන ඇවිල්ලා සෝදලා මහලා පඳු පෝලා ගත්තා.
පාරවල් වල කැලවල් වල අයිතිකාරයෙක් නැතුව තැන තැන තිබිච්ච වස්ත්‍ර අරගෙන ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා අයිතිකාරයෙක් නැති ඒවා අරගෙන ගිහිල්ලා එකතු කරලා මහලා හදාගත්ත චීවරයට තමයි කියවේ පාංශුකූලික චීවරය කියලා. ඉතින් ඒ සිවුරු හරි රළුයි. එකම જાතියේ වස්ත්‍ර නෙමෙයිනේ. එක එක જાතියේ රෙදි. සමහර වෙලාවට පඳු පොවහමත් සමහර රෙදි වලට පඳු අල්ලනවා. සමහර රෙදි වලට පඳු අල්ලන්නේ නැහැ. ලාවට අල්ලනවා. ඉතින් සිවුර පඳු පොවලා දිගහැරලා බලහමත් සමහරලාට කෑලි කෑලි වල වෙනම පාට. නමුත් ඒකට භික්ෂුන් වහන්සේලා කලකිරෙන්නේ නැහැ. උන්වහන්සේලාට ඒ සිවුර අවශ්‍ය වෙලා තියෙන්නේ ලස්සන වෙන්න පොරවන්න නෙමෙයි. ඒ චීවරය අවශ්‍ය වෙලා තියෙන්නේ අවුවෙන්, සීතලෙන්, මැසි මදුරුවන්ගෙන් බේරෙන්න ඒ චීවරය අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒකේ වර්ණ කොහොමද, හැඩය කොහොමද, ලස්සන කොහොමද ඒ බලන් උන්වහන්සේලා පාවිච්චි කළේ නැහැ. ලස්සන බැලුවේ නැහැ. නමුත් ඉතින් වස්ත්‍රය රළුයි. ඊට පස්සේ තමයි මේ වාගේ දායකයන්ගෙන් සිවුරු ලැබෙන්න පටන් ගත්තේ. එතකොට ඒ වස්ත්‍ර රළු නෑ. දායකයෝ හොඳම වස්ත්‍ර එකම જાතියෙන් අරගෙන එකම විදිහට මහලා හොඳට පඳු පොවලා කායික පහසුව දැනෙන විදිහට සිවුරු ගෙනලා පූජා කළා. හැබැයි පූජා කළාට පිළිගන්න බෑනේ. භාග්‍යතුන් වහන්සේ පිළිගන්න කියලා දේශනා කරලා නෑ. පාංශුකුල චීවරය විතරයි අනුමත කරලා තියෙන්නේ. රාජගහනුවර භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ මෙන්න මේ ජීවක වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේට වස්ත්‍ර යුගලයක් පූජා කළා. වෛද්‍යවරයාට කොහෙන්ද මේ වස්ත්‍ර? චණ්ඩපජ්ජෝත රජුරවන්ට පාණ්ඩු රෝගයක් තිබ්බා. දන්න තරම් වෛද්‍යවරු ගෙනල්ලා වෙදකම් කෙරුවා, සනීප කරන්න බෑ. ඔය අතරේ ආරංචි වුණා රජගහනුවර බිම්බිසාර රජුරුවන්ගේ රාජ්‍ය වෛද්‍යවරයා, ජීවක වෛද්‍යවරයා. එයාට පුළුවන් මේක සනීප කරන්න කියලා. පණිවිඩයක් යවලා වෛද්‍යවරයා ගෙන්න ගත්තා. ගෙන්නගෙන රෝගය ගැන සඳහන් කරාම ගිතෙල් මිශ්‍ර කරලා එකම බෙහෙතයි රජුරුවන්ට දෙන්නේ. ඒ බෙහෙතෙන්ම රජුරු සනීපයි. රජුරුව වෛද්‍යාචාර්යවරයාට බොහෝම ප්‍රශංසා කරලා පින් දීලා මෙහෙම කාලේ ගත වෙනකොට හිමාලි පැත්තේ දඩේමේ යන වැද්දෙක් ඒ වැද්දට හම්බ වෙනවා වස්ත්‍ර දෙකක් කැලෑවේදී. ඒවා වස්ත්‍ර කිව්වට ඒවා දිව්‍ය සලු. කොහෙන්ද මේ කැලෑවට දිව්‍යමය සලු? ඒ හා සමානයි. උතුරු කුරු දිවයිනෙන් ගෙනාපු සලු දෙකක්. උතුරු කුරු දිවයින අයිති වෙන්නේ මේ සතර මහා දිවයිනේ එක දිවයිනකට. නමුත් අපිට පේන්නේ නැහැ. අභිඥාලාභීන්ට තමයි උතුරු කුරු දිවයින පේන්නේ. සාමාන්‍යයෙන් අදත් උතුරු කුරු දිවයිනේ අඩුම ආයුෂය අවුරුදු 1000යි. අපේ මේ කාලේ උපරිම ආයුෂයත් 120ක් වගේ මේ කාලේ සලකන්නේ. භාග්‍යතුන් වහන්සේ පහළ වුණ කාලේ 160ක් විතර තිබ්බා. 60ක් හෝ ඊට වඩා. මේ කාලේ නම් සාමාන්‍ය 120ක් විතර. උතුරු කුරු දිවයිනේ 1000න් පල්ලහැට බහින්නේ නැහැ අවශ්‍ය. අපිට පේන්නේ නැහැ. හැබැයි මනුස්ස ලෝකෙන් කුරුල්ලෝ යනවා කියලා සඳහන් කරනවා. ඔය හිමාලයේ ඉන්නේ අත්කඳ ලිහිණියෝ වගේ අය. උතුරු කුරු දිවයිනේ මැරිච්ච මිනිස්සු උතුරු කුරු දිවයිනේ ගැන වෙනම දේශනා කරන්න ඕන කාරණාවක්. මැරිච්ච මිනිස්සු රෙදි කෑලි වල ඔතලා ගෙනහිලා විසි කරනවා. අත්කඳ ලිහිණියෝ උතුරු කුරු දිවයිනේ පියාඹලා අර මිනි උස්සගෙන අරන් එනවා. අරන් ඇවිල්ලා හිමාලේ තියාගෙන කනවා. ඒ කනකොට අර මිනි ඔතලා ගැට ගහලා තිබිච්ච වස්ත්‍ර ලෙහලා විසි කරනවා. ආන් ඒ වස්ත්‍ර දෙකක් තමයි මේ වැද්දට හම්බ වෙන්නේ. ඉතින් අතට අරන් බලහම කහවණු ලක්ෂ ගාණක් වටිනා වස්ත්‍ර. වැද්ද මේවා හොදලා පිරිසිදු කරලා
මේ තරම් වටිනා වස්ත්‍ර මට වටින්නේ නැහැ මේක ගෙනහිල්ලා අපේ රජුරවන්ට දෙන්න ඕනේ කියලා ඉන්න රජුරවන්ට දුන්නා. රජුරෝ කල්පනා කළා මේ තරම් වටින වස්ත්‍රයක් මගේ රෝගේ සනීප කරපු ජීවක වෛද්‍යාචාර්යවරයාට තෑග්ගක් හැටියට යවන්න ඕනේ. ඒක වෛද්‍යාචාර්යවරයාට යවුවා. වෛද්‍යවරයා කල්පනා කළා මේවා දිව්‍ය සලු වගේ තාම වටිනවා. මේවා මට වඩා වටින්නේ එක්කෝ අපේ රජුරවන්ට එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට. අන්තිමට ජීවක වෛද්‍යතුමා චීර්ණය කරනවා මේ වස්ත්‍ර දෙක භාග්‍යතුන් වහන්සේට සිවුරක් හදාගන්න පූජා කරන්න ඕනේ කියලා. ඒ වස්ත්‍ර දෙක ගෙනහිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේක බාරගත්තා. එතකොට තාම භික්ෂුන් වහන්සේලාට එහෙම අනුදැනීම වදෑරීමක් තිබෙන්නේ නැහැ. දායකයෝ දෙන සිවුරු බාර ගන්න කියලා. ඉල්ලීමක් කෙරුවා. ස්වාමීනි සංඝයාටත් මේ වාගේ සැප පහසු සිවුරු පූජා කරන්න අනුදැන වදාරන්න කියලා. ඊට පස්සේ තමයි කැපසරුප් ආකාරයෙන් සිවුරු පිළිගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එදා බුදුරජාණන් වහන්සේ දායකව පිළිගන්වන කැප සිවුරු බාර ගන්න අනුදැන වදාළ නිසා තමයි අදත් සංඝයාට මේ පහසුව තියෙන්නේ. එහෙමනම් පිණ්ඩපාතයත් භාග්‍යතුන් වහන්සේටම අයිති, චීවර පූජාවත් භාග්‍යතුන් වහන්සේටම අයිති. ඒ නිසා පිණ්ඩපාතයටත් භාග්‍යතුන් වහන්සේටම ණයයි, චීවරයටත් භාග්‍යතුන් වහන්සේටම ණයයි. අනුමත කළේ නැත්නම් අදත් පාංශු කුල චීවර හොයන්න වෙනවා. නමුත් අද හරිය පහසුයි ඒ භාග්‍යතුන් වහන්සේ අවසර දුන්න නිසා. ඊළඟට ආවාස. ඉස්සර භික්ෂුන් වහන්සේලාට විහාර තිබුණේ නැහැ. නගර ආශ්‍රිතව විශේෂ විහාර කීපයක් තිබුණා. නමුත් සංඝයාට වැඩ ඉන්න එහෙම තිබුණේ නැහැ. සංඝයා වැඩ හිටියේ රුක්ෂ මූලවල. පිදුරු ගොඩවල් උඩ. පිදුරු ගොඩවල් හාරලා ඒ වගේ ගුහාවල් වගේ හදාගෙන එහෙම හිටියා. ඊළඟට ගල් ගුහාවල් වල හිටියා. ගස් බෙනවල හිටියා. එහෙම තමයි හිටියේ. රජගහනුවර සිටුවරයා තමයි භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවේ ස්වාමීනි සෙනසුන් පිළිගන්වොත් පිළිගන්නවද කියලා. භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න කිව්වා. අපිට තාම එහෙම අවසරයක් දීලා නැහැ. ඊට පස්සේ රජගහනුවර සිටුවරයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සංඝයාට වැඩ ඉන්න පහසු සෙනසුන් හදලා පූජා කළොත් අනුමත කරනවද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සෙනසුන් කීපයක් අනුදැනව දාලා. ඔය සඳලු තල සහිතගේ දීර්ඝ ශාලා ගුහාවල් වගේ තියෙන මේ වගේ සෙනසුන් අනුදැනව දාලා. ඊට පස්සේ දායකයෝ විහාරාරාම හද පූජා කරන්න පටන් ගත්තා. එහෙනම් සේනාසන දාණයටත් අපි කාට ණයයිද? භාග්‍යතුන් වහන්සේටම ණයයි. බේසජ්ජේටත් එහෙම්මම තමයි. ඉස්සර මේ මුත්‍ර වලින් හදාගත්ත බෙහෙතක්. මුත්‍රායි අරලුයි මේ වගේ දේවල් කලවම් කරලා හදාගත්ත බෙහෙතක් තමයි තිබ්බේ. පස්සේ බුදුරජාණන් වහන්සේ පස් බෙහෙත් දේශනා කළා. ගිතෙල්, මීපැණි ආදි වශයෙන් බෙහෙත් පහක් බෙහෙත් වශයෙන් ගන්න ಜಾති අනුදැන වදාළා. සප්පි, නවනීතං ආදි වශයෙන් ගිතෙල්, මීපැණි, වෙඬරු වගේ දේශනා කොට වදාලා පස් බෙහෙත්. ඒක හරි ප්‍රණීතයි හදලාගත්ත බෙහෙත. එහෙනම් බෙහෙත් අනුමත කළා. එහෙනම් ඒ අනුමත කරන තාක්කල් අර පූති මුත්ත වේසජ්ජේ තමයි බෙහෙත. මුත්‍රා වලට අරලුත් කලවම් කරලා සමහරවිට නෙල්ලිත් කලවම් කරලා එහෙම හදාගත්ත බෙහෙතක් තමයි වැළඳුවේ. එහෙනම් දැන් මේ සිව්පසේටම කාටද ණය? බුදුරජාණන් වහන්සේට ණයයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ
මේ සිව්පසේ මෙහෙම අනුදැන වදාළ නිසා සංඝයාට ලැබුණේ පුදුමාකාර සැපයක්. සංඝයාට විතරද සැපයක් ලැබුණේ? ඒ දායකයන්ට. දැන් භාග්‍යතුන් වහන්සේ අර විදිහට සිවුරු පිළිගන්න කියලා දේශනා කළේ නැත්නම් කවදාවත් දායකයෙකුට සිවුරක් පූජා කරගන්න ලැබෙයිද? එහෙනම් අවස්ථාව එන්නේ නැහැ. මොකද අර පාංශුකුල චීවර පොරවන කාලේ සමහර දායකයෝ රෙදි අරගෙන ගිහිල්ලා වටිනා රෙදි කෑලි වලට ඉරලා නොවටිනා තත්වයට පත් කරලා කැලෑවේ දාලා එනවා. එහෙම එව්වත් ගත්තේ නැහැ කියලා කියන්නේ. දන්නවනම් කවුරු හරි මේක මේ විදිහට හිතලා දාලා ගිහින් තියෙන්නේ කියලා එහෙමවත් ගන්න නැහැ කියලා කියන්නේ. එනංග සිවුරු පූජා කරන්න අවස්ථාවක් එන්නේ නැහැ. පින්ඩ පාතේ හැර දානයක් හදාගෙන ගිහිල්ලා පූජා කරන්න අවස්ථාවක් දායකයට එන්නේ නැහැ. ආවාස පූජාව පිළිබඳව සඳහන් කරනකොට සියල්ල දුන්නා හා සමානයි කියලා සඳහන් කරන්නේ. කුටියක් හදලා පූජා කරන එක. ආවාසයක් හදලා පූජා කරන එක. අර නන්දිය උපාසක තැන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉසිපතනේ ගබඩා 4කින් යුක්ත කුටියක් හදලා අතපෙන් වක් කරනකොටම නන්දිය උපාසක වෙනුවෙන් දිව්‍ය ලෝකේ මාලිගාවක් පහළ වුණා. බාණිතුරු කුටි පූජාවේ ආනිසංසය. මේ කුටිය පූජා කරලා අතපෙන් වක් කරනවා. අතපෙන් වක් කරන අතරතුර යදුන් ගණන් උස ඝන රත්තරන් මාලිගාවක් පහළ වුණා. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ වැඩලා මේ මාලිගාව ළඟටත් ගිහිල්ලා කතා කරලා අහුවා කවුද මේකේ අයිතිකාරයා කියලා. ඒක දිව්‍යාංගනාව හිටියා. ඒ දිව්‍යාංගනාව කතා කරලා කියනවා ස්වාමීනි මේකේ අයිතිකාරයා තවම ඉන්නේ මනුස්ස ලෝකේ. අපි ඔහු එනකන් මේ දිව්‍ය විමානයට වෙලා බලාගෙන ඉන්නවා. ස්වාමීනි ගිහිල්ලා නන්දියට කියන්නේ මනුස්ස ජීවිතේ මැටි බඳුනක් වාගේ දිව්‍යමය ජීවිතේ රන් බඳුනක් වාගේ ඔය මැටි බඳුන අතහැරලා මේ රන් බඳුන පිළිගන්න එන්න කියන්නේ. අපි ඔහු එනකන් විමානෙට වෙලා බලාගෙන ඉන්නවා කියලා නන්දියට මතක් කරන්න කියලා ඉල්ලීමක් කළා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි තාම මනුලව ජීවත් වෙන කෙනෙක් වෙනුවෙන් දෙව්ලොව මාලිගා පහළ වෙන්න පුළුවන්ද කියලා. භාග්‍යතුන් වහන්සේත් ඇහුවේ මොග්ගල්ලාන තැනටත් ගිහිල්ලා මාලිගාවක් දැකලා කරුණුත් දැනගෙන තව මොනවද මගෙන් අහන්නේ කියලා. එහෙනම් එහෙම වෙනවා. එහෙම පූජාවල් කරගන්න දායකයාට අවස්ථාව ලැබුණේ කවුරු නිසාද? භාග්‍යතුන් වහන්සේ නිසා. ඊතා ඖෂධීය ගුණයෙන් ඊටාම ඉහළ බෙහෙත් වර්ග පූජා කරන්න අවස්ථාව ලැබුණේ. ඒත් භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාළ නිසා. එහෙනම් භාග්‍යතුන් වහන්සේටමයි මේ සිව්පසේ අයිතිය. අපි හැම සිව්පසයකටම භාග්‍යතුන් වහන්සේට ණයයි. එහෙනම් දායක කාරකාදී එක පැත්තකින් ණයයි. මොකද භාග්‍යතුන් වහන්සේ අනුමත නොකළා නම් අපිට කවදාවත් එවන් දේවල් පූජා කරලා සසර සැපයට මඟ හදාගන්න අවස්ථාව හම්බෙන්නේ නැහැ. ආන් ඒකයි සඳහන් කළේ මේ ආමිෂයට අපි භාග්‍යතුන් වහන්සේටම ණයයි කියලා. ඊටාම රසට ප්‍රණීත විදිහට දානමානි වළඳන්න ලැබුණේ භාග්‍යතුන් වහන්සේ නිසා. සුව පහසුවට චීවර පෙරෙව්වෙත් භාග්‍යතුන් වහන්සේ නිසා. සැප පහසුවට යහන් වල සැතපුණෙත් විහාරවල හිටියෙත් භාග්‍යතුන් වහන්සේ නිසා. දුකක් නැතුව ලෙඩක් හැදෙනකොට බේත් හේත් ටික සපයා ගන්න ලැබුණෙත් භාග්‍යතුන් වහන්සේගේ කරුණාව නිසාමයි. ආන් ඒ නිසා සඳහන් කළා මෙන්න මේ පර්යාය ආමිෂයට භාග්‍යතුන් වහන්සේටම ණයයි කියන කාරණාව. ඊළඟට නිෂ්පර්යාය ආමිෂයටත් ණයයි පර්යාය ආමිෂයටත් ණයයි. පින්නතේ සඳහන් කළා එහෙමනම් සියලු ධර්මයන් සියලු ආමිෂයන් භාග්‍යතුන් වහන්සේටමයි අයිති. නිෂ්පර්යාය ආමිෂයයි පර්යාය ආමිෂයයි නිෂ්පර්යාය ධර්මයයි පර්යාය ධර්මයයි මේ හතරම අයිති භාග්‍යතුන් වහන්සේටම තමයි. ආන් ඒ නිසා ඊ타ත්ම කාරුණික භාග්‍යතුන් වහන්සේ කාරුණිකයි. ඒ කරුණාවේ සීමාවක් නැහැ. ඊ타ත්ම හොඳ
තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන්ට අවවාද කරනකොට මොන තරම් ලෙන්ගතුකමින් හොඳ නරක පැහැදිලි කරලා දෙනවද තාත්තා දරුවන්ට. ඊ타ත්ම කාරුණිකව දරුවන් හරි මගට ගන්න අනුශාසනා කරන තාත්තා කෙනෙක් වගේ. සාමාන්‍ය තාත්තා කෙනෙක් වගේ නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ වගේ කෙනෙක් වෙන්න මේ ලෝකේ වෙන කාටවත් බෑ. නමුත් සඳහන් කළා ඊ타ත්ම කාරුණික තාත්තා කෙනෙක් තම දරුවන්ගේ යහපත පිණිස දෙන අවවාදයක් වගේ භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ලබලා දුන්න අවවාදය කියලා. අපි බුදුරජාණන් වහන්සේට බුදු පියාණන් කියලාත් සඳහන් කරනවා. අපි බුදුරජාණන් වහන්සේට අමාමෑණියන් කියලාත් සඳහන් කරනවා. එහෙනම් තාත්තත් උනා අම්මත් උනා. සංසාර ජීවිතේ සසර සුවය වෙනුවෙන්. එහෙනම් භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයාට කාරුණික තාත්තා කෙනෙක් දරුවන්ට අවවාද කරනවා වගේ අවවාදයක් කරනවා. මේ සිව්පසයත් මෙහෙම පිළිගන්න අවසර දීලා භාග්‍යතුන් වහන්සේ අවවාදයක් කරනවා මහණෙනි මම නිසා ලැබෙන ආමිෂයට නොව ධර්මයට දායාද වෙන්න කියලා. ඒක තමයි අවවාදය. මම නිසා ලැබෙන සිව්පසයට දායාද වෙන්න එපා. මගෙන් ලැබෙන ධර්මයට දායාද වෙන්න. එහෙනම් සිව්පසේම භාග්‍යතුන් වහන්සේ නිසානේ. ඒකට ඇලෙන්න එපා කිව්වා. ඒකට ඇලෙන්න ගත්තොත් පිරිහෙන්න පටන් ගන්නවා. ධර්ම මාර්ගයේ ගමන් කරපු අය ධර්ම මාර්ගයේ යන්නේක පසෙක තියලා සිව්පසය එකතු කරන්න පටන් ගන්නවා. සිව්පස පරිභෝජනයේට විතරක් ඇලෙනවා. එතකොට ධර්ම පැත්තක, නිවන පැත්තක, ප්‍රතිපදාව පැත්තක. සිව්පසේ නිසා සිල් බිඳ ගන්නවා. සිව්පසේ නිසා ප්‍රතිපත්ති කඩා ගන්නවා. සිව්පසේ නිසා එනකොටා ගන්නවා. සිව්පසේ නිසා ගහමරා ගන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මම නිසා ලැබෙන සිව්පසයට දායාද වෙන්න එපා කියලා. මහණෙනි මගෙන් ලැබෙන ධර්මයට දායාද වෙන්න. නමුත් භාග්‍යතුන් වහන්සේ එපා කීවත් එපා කියපු දේවල් අද ඕනතරම් සිද්ධ වෙන බව අපි දකිනවා. සමහර වෙලාවට විහාරස්ථාන දෙකක් ළඟ ඉදි වුණත් ගැටුම් ඇති වෙන අවස්ථා පවා දකිනවා. මේක අපේ දායක ගම. මේ ගමට එන්න එපා. මේ දායක පිරිස කඩා ගන්න එපා. ඒ වගේ ප්‍රශ්න. ඉතින් ඒතර මේ මොකක් නිසාද? සිව්පසේ නිසා. මහණෙනි මෙතෙන්ට ඇලෙන්න එපා. නමුත් අපි ඇලිලා තියෙන්නේ එතෙන්ට. මේ කරුණ එහෙම සඳහන් කරන්නේ බොහෝම කරුණාවෙන්, ඊටාම කරුණාවෙන්. අමතක වුණා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඒ කරුණ ආපහු මතක් කරලා නිරේට යන පාර වහලා සුගතියට යන්න එහෙම මතක් කරනවා මිසක් එහෙම නැතුව කාගේවත් හිත පිට රිදවන්න කාටවත් අවමන් කරන්න මතක් කරනව නෙමෙයි. ධර්මපරයය ආපහු සිහිපත් වෙන්නයි මතක් කරන්නේ. ඒ නිසා අපි ධර්මයේ දිහාම බැලුවොත් ගිහි පැවිදි අපි දෙගොල්ලම දියුණු වෙනවා. එහෙම නුනොත් ගිහි පැවිදි අපි දෙගොල්ලම පිරිහෙනවා. නමුත් අවශ්‍ය දියුණුව මිසක් පිරිහීම නොවේ කියන කාරණාව අපි හැමෝම දැනගන්න ඕනේ. අවබෝධ කරගන්න ඕනේ. එදාට අපිත් දියුණුවේ සම්බුද්ධ ශාසනයේ ආපහු නිර්මල බව එළියට එනවා. අපි මෙහෙම වෙන්න ශාසනයේ නිමල බව වැහිලා යනවා. ඒක නෙමෙයි අපේ පරමාර්ථය. තව දවසක් හරි සම්බුද්ධ ශාසනයේ බැබලීමයි අපේක්ෂා කරන්න ඕනේ. එhmenan පින්නතුනි ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි දේශනාව අදට මෙතනින් නිමා කරමු. ධම්මදායාද සූත්‍රය ඇසුරින් සිදු කරපු 8 වෙනි දේශනාවයි මේ නිමාවටපත් කරන්නේ. ඉදිරියට තවත් කරුණු රාශියක් මේ ඔස්සේ සාකච්ඡා කරන්න ඉතුරු වෙනවා. ධම්මදායාද සූත්‍රයේ තරමක් ගැඹුරු සූත්‍රයක් ඉස්සරහට යනකොට ඊටාම
හොඳ ඇහුම්කන් දීමක් තියෙන්න ඕනේ මනාව වැටහෙන්න නම්. ඊට සියුම් විනය කාරණා සෑහෙන ප්‍රමාණයක් මේ සූත්‍රය ඇතුලේ සාකච්ඡා කරනවා. ඊට අමතරව තවත් නොඑක් ගැඹුරු කරුණු ගොඩක් ඉදිරියට සාකච්ඡා වෙන්න තියෙන නිසා තවත් දේශනාවල් 15ක් විතරවත් ධම්මදායාද සූත්‍රය ඇසුරින්ම සිද්ධ කරන්න සිද්ධ වෙයි. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලැබුවේ නොම්බර 278න් 8 ශ්‍රී දේවානන්ද පාර තුම්බෝවිල පිළියන්දල ලිපිනේ පදිංචි ඒ.ඩී. ආයුපාල මහත්මයා ඇතුළු පවුලේ පිරිස විසින් පුණ්‍යානුමෝදනා කරනවා පරලෝ සැපත් තම බිරිඳ පද්මා ඉලේ පෙරුම ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් මෙම ධර්ම දේශනයේහි දේශනාව සඳහා ඉඩ ලබා දුන් දේශප්‍රිය මහත්මයාට සහ එතුමන්ගේ පවුලේ සියලු දෙනාටමත් රත්නත්‍රී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම පින්කමට සහභාගී වුණ අනික් සියලු දෙනාටමත් සද්ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා පින් අනුමෝදන් කිරීම ආශිර්වාද කිරීමත් ආයුපාල මහත්මයාගේ උතුම් බලාපොරොත්තු අතර සඳහන් කරනවා. එතුමා විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. එතුමාණන්ටත් සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල් ඒ පවුලේ සියලුම දෙනාටමත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පින්වත්නි